භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආතාපි සම්පජානෝ කාරෝ අවිද්‍යා දුක්ඛ දෝමනස්සානං ආයේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ කාරෝ අවිද්‍යා දුක්ඛ දෝමනස්සානං වේදනා වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ කාරෝ අවිද්‍යා දුක්ඛ දෝමනස්සානං ධම්මේ ධම්මානුපස්සී විහෙරති සද්ධර්මලාභී වාසනාවන්ත සත්පුරුෂ පින්වත්නි, අද මේ නිවසේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ තමන්ගේ නමින් ජන්මාන්තරගත වෙච්ච මෑණියන් වහන්සේ වන කුසුමා විජේතුංග පින්වත් මෑණියන් වහන්සේ අවුරුදු 92ක් ආයුෂ බින්දනය කරලා මීට මාසාත්‍රයකට පෙර ජන්මාන්තරගත වුණා. මේ මෑණියන් වහන්සේ වෙනුවෙන් සිද්ධ කරන උදාරතර ධර්ම දානමේ පින්කමක් තමයි මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම තමන්ගේ නමින් ජන්මාන්තරගත වෙච්ච පියාණන් වහන්සේ වන පීටර් වික්‍රමසිංහ පියාණන් වහන්සේ පී.බී. සයිමන් සිංහෝ සහ පවුලේ වර්ග පරම්පරාවේ මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරගෙන මේ ධර්ම දානමය පින්කම සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නයි සූදානම. බොහෝම හොඳට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕන. ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට මේක ඖෂධයක් හැටියට භාවිතා කරන්න ඕන. සුණාත උදට ධර්මය අහන්න ඕන. ඒක සිත සමාධිගත කරගෙන තමයි මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕන. ඊළඟට ධාරේත හිතේ ධාරණය කරගන්න ඕන. ඊළඟට කුමක්ද කරන්න ඕන? තමන් එදිනෙදා ජීවිතේ සියලුම ක්‍රියාකාරකම් සතර ඉරියව්වකදීම සිද්ධ කරනවා. ඒ සියලු ක්‍රියාකාරකම් සිද්ධ කරනකොට මේ ධර්මයක් තමන්ගේ හිතට හුරු පුරුදු කර ගනිමින් මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙමින් තමන්ගේ හුස්ම රැල්ල පිට වෙන තාක්කල් වායු තලයට තමන්ගේ ස්වම් බුද්ධිය තුලින් මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන
ලෝක ස්වභාවය තමන් විසින් මේ ප්‍රතිපත්ති තුල සීමා රහිතව ක්‍රියාත්මක වෙලා අවබෝධ කරගෙන ඒ අභ්‍යන්තරේ නිවීම මත කර ගන්න ඕන. මෙන්න මේක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් දේශනා කළේ. අපි හැම පැත්තෙම හරිම වාසනාවන්තයි. මොකද අපි මනුස්ස ආත්මයක් ලබලා උප්පත්තිය ලබන්න බොහෝ කුසල් දහම් සිද්ධ කරලා තියෙනවා. ඒ වාගේම මනුස්ස ආත්මයක් ලබලා උප්පත්තිය ලැබුවත් පංච ඉන්ද්‍රියන් අහිමි නම් ඒක අපේ සංසාරගත අකුසල් මූලයක්. අපි සංසාරේ ඉපදෙමින් මැරෙමින් මේ ගමන් කරන සංසාරේ එක්තරා නැවතුම් පොළක්. නමුත් අපි ඒ පංච ඉන්ද්‍රියන් ගොඩ ලබාගෙන තියෙන සන සම්පත්තිය. එහෙනම් ඒකත් ලොකු භාග්‍යවන්තකමක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරන් අපට අවශ්‍ය වටපිටාව හැදිලා තියෙනවා. ඒ පැත්තිනුත් අපි භාග්‍යවන්තයි. ඊළඟට අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන රටක තමයි වාසය කරන්ට ජීවත් වෙන්න භාග්‍ය ලැබිලා තියෙනවා. ඒ පැත්තෙනුත් අපි වාසනාවන්තයි. දැන් මේ හැම දෙයක්ම අපි ප්‍රයෝජනෙට ගන්න ඕන. ප්‍රයෝජනෙට අරගෙන මේ මොහොතේ මේ ආත්ම භාවයේ තුලින් මේ සංසාර බය තමන්ගේම සම්බුද්ධියෙන් දැකලා මේ ඝෝර සසරෙන් එතර වෙනවා කියන පිරිසුදු චේතනාව තියෙනවා. එහෙම පිරිසුදු චේතනාවක් තිබුණොත් තමයි තමන්ට මේකෙන් වහ හිස ගිනිගත් කෙනෙක් සිසිල් ජල දහරාවක් සොයන්නාසේ මේ ධම්මානු ධම්ම ප්‍රතිපත්ති තුල නිරතුරුවම හැම ඉරියව්වකදීම ක්‍රියාත්මක වෙන්න ශක්තිය තමන්ගේම සම්බුද්ධිය තුලින් මතු කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි මේ ධර්මය බොහෝම හොඳට ප්‍රඥාවෙන් යුතුව සීලයෙන් යුතුව සතියෙන් කියන්නේ සිහිය පිහිටුවාගෙන යෝනිසෝ මනසිකාරේ සමාධි සුවයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන පිරිසුදු චේතනාව මේ හැම දිනාගෙම සිත්වල තියෙනවා. එහෙම කළොත් මේ දේශනාව තුළින් තමන්ට තමන්ගේම විමුක්තිය තමාගේම බුද්ධිය තුළින් මතු කරගෙන තමන්ට මේ ඝෝර සසරෙන් එතරවන්න පුළුවන් වාසනා ශක්තිය භාග්‍ය ලබා ගන්න පුළුවන්. ඒ තුලින් දේශනා කරන මටත් මගේ ධර්මඥානය වැඩි දියුණු කරගන්න
කුසල් වර්ධනය කරගන්නට භාග්‍යම අප කරගන්න පුළුවන්. එහෙනම් දෙපැත්තෙන්ම මේකට අවශ්‍ය පසුබිම හදන්න ඕන. දැන් ඒ අනුව අපි හොඳට මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන චේතනාව සිතේ ඇති කරගෙන ධර්මයේ ශ්‍රවණය කරනවා. මම මාතෘකාවට ගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයෙන් දේශනා කරපු ගාථා පාඨයක්. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ. දැන් මේ අපේ ජීවිතේ අපට අවශ්‍ය කරන සියලුම දේවල් ලබා ගන්නට අපගේ සිත කය වචන තුන්දර උපයෝගී කරගන්නවා. මේ මනුස්ස රූපයට සිතවිල්ලක් ආවොත් තමයි තමන්ගේ රූපය ක්‍රියාත්මක වෙන්නේ. සිතවිල්ලක් ආවේ නැත්නම් රූපය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා එන සිතවිලි අපි දකින්න ඕන. චෛතසික ධර්මයන්. ඒ චෛතසික ධර්මයන් අපි සිහිය පිහිටුවා යෝනිසෝ මනසිකාරේ දකින්න උත්සාහයක් ගන්න ඕන. ඒකට බුදුහාමුදුරුව අපට දේශනා කළා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවා ගන්න ඕන. සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවාගෙන තමයි අපගේ හැම ක්‍රියාකාරීත්වයක් අපගේ කයෙන් කරන ක්‍රියා සිද්ධ කරන්න ඕන. ඒ වගේම වචනයෙන් කරන සියලුම වචන ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිවෙතට අනුව අකුසල් මූලයන්ගෙන් බැහැර වෙන ආකාරයට ධර්මානුකූලව ඒ වචන පවා තමන් භාවිතා කරන්න ඕන. සිත තමයි මුල් වෙන්නේ තමන්ගේ වචනේ ක්‍රියාත්මක කරන්න. ඊළඟට තමන්ගේ ජීවිතේ තමන්ට අවශ්‍ය කරන සියලුම දේවල් ලබා ගන්නට තමන් තමන්ට ඒ සියලු දේවල් ලබා ගැනීම සඳහා තමන්ගේ රැකියාවල් කරනවා නම් ඒ රැකියාව කරන්නට වෙහෙසෙන්න ඕන. ඊළඟට තමන්ට අවශ්‍ය කරන ගෙවල් දොරවල්, ඒ වගේම අවශ්‍ය කරන කෑම බීම, ඒ වගේම අවශ්‍ය කරන බෙහෙත් හේත්, අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම්, ඒ වගේම මේ හැම දෙයක් තමන්ගේම ස්ව උත්සාහය තුළින් තමයි ලබා ගන්නට ඕන. ඒ හැම දෙයක්ම තමන්ට තනිවම සිද්ධ කරන්න බෑ. කාගේ සහයෝගය, අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අපට තියෙන්න ඕන. දැන් මේ ස්ථානේ මේ ගෘහය ගත්තා. මේ ගෘහය හදන්න මේ පින්වත් පිරිසට තමන්ගේ ධනය වැය කරලා තවත් පිරිසක් ආධාර කරගන්න ඕන. ආධාර කරගත්තා. ගෘහ නිර්මාණ ශිල්පියෝ මේකට සම්බන්ධ කරගත්තා. වඩු වැඩ වලට, ඒ වගේම මේ ගොඩනැගිල්ලේ සියලු අවශ්‍ය පසුබිම හදන්න, තනන්ට ඒ ආකාරයෙන්, ඒ වගේම මේකට අවශ්‍ය කරන බඩු භාණ්ඩ, මේ සියලු දේවල් Taman නෙමෙයි නිර්මාණය කළේ. අපි වගේම මනුස්ස කය තියෙන පිරිස තමයි මේව නිර්මාණය කරන්නේ. ඒ හැම දෙයක්ම අපට එක එක්කෙනාගේ එක එක
ආධාර මත තමයි අපට ලබා ගන්න පුළුවන් උනේ අපේ ශ්‍රම සම්පත්තිය තුලින් අපි රැකියාවක් කරලා හරි වෙළඳාමක් කරලා හරි ගොවිතැනක් කරලා හරි ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මානුකූලව ජීවිතයේ ගොඩනගා ගනිමින් ඒ සියලු දේවල් තමන්ගේ අවශ්‍යතාවයන් තමන් ඉෂ්ට කරගන්න එක එක්කෙනාගේ ඒ සහයෝගයේ මත එක එක්කෙනාගේ සම්බන්ධකම් මත තමයි මේ සියලු වටපිටාව ඉති හදාගන්නේ. එහෙම නේද? තනියම අපට පුළුවන්ද? බෑ. නමුත් අපි කවුරුත් මේ සංසාරේ පිරිසක් එක්ක නෙමෙයි ආවේ. අපි ආවේ තනිවමයි. අපි මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේ මේ සංසාරේ එක්තරා නැවතුම් පොලකයි සිටින්නේ. අපි රැගෙන ආව යමක් මොකද්ද? කුසල් අකුසල්. මේ දෙක තමයි අපි අරන් ආවේ. මේකට කියනවා සක්කාය දිට්ඨි කියලා. සක්කාය කියන්නේ සංසාරේ ගෙනාපු කුසල් හෝ අකුසල්. ඒ සංසාරේ ගෙනාපු කුසල් හෝ අකුසල් වලට සාපේක්ෂව තමයි අපේ මේ සුව කය ක්‍රියාත්මක වෙන්නේ. මේකට කියනවා දිට්ඨි කියලා. දැන් මේ පින්වත් පිරිසගෙන් මේ සියලු දෙනාගේම ක්‍රියාකාරකම් අපි විමර්ශනය කරනකොට එක එක්කෙනා එක එක ආකාරයෙන් තම තමන්ගේ සංසාරගත පුරුද්දට අනුව තමයි ඒ චෛතසික ධර්මයන් මතු කරමින් තමන්ගේ ගෝචර වෙන විදිහට තම තමන්ගේ ජීවන රටාව ගෙනියන්නේ. තමන්ගේ සම්මත ලෝකයේ ස්වාමි පුරුෂයා ස්වාමි දිනේගේ ගති ලක්ෂණ වෙනයි. ඒ ස්වාමි පුරුෂයා හැටියට ස්වාමි දිනේ තමන්ගේ එකතුවෙන් හම් වෙච්ච දරුවන්ගේ ගති ලක්ෂණ වෙනයි. තමන්ගේ සම්මත ලෝකයේ සහෝදරයෝ ඒගොල්ලන්ගේ ගති ලක්ෂණ වෙනයි. එක එක්කෙනා එක එක ආකාරයෙන් සංසාරගත පුරුදු පුහුණු වෙච්ච ඒ පුරුද්දට අනුව තමයි හැම ක්‍රියාවක්ම සිද්ධ. මේ පුරුද්ද එනකොටම බුදුහාමුදුරුවෝ දකින්න කිව්වා. අන්න ඒකට තමයි සම්මා දිට්ඨිය තුල සිත පිහිටුවා ගන්න. යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕන. එහෙම යෝනිසෝ මනසිකාරයෙන් තමන් ඉරියව් පවත්වමින් තමන්ට ලැබිලා තියෙන මේ කයට ලැබිලා තියෙන මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගන්න ඕන. මොකටද? ලෝකේ තමන්ට අවශ්‍ය දේවල් තම තමන්ගේ හිතෙන්ගි පරිදි ධර්මයට අනුව අකුසල් මූලයන්ගෙන් බැහැරවිලා කුසල් මූලයන් වර්ධනය කරගන්න මේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගන්න ඕන. අන්න ඒක තමයි බුදුහාමුදුරුව අපට අනුදැන වදාළේ. දැන් බලන්න පින්වත්නි, අපි වගේම පිරිස් ඉන්නවා මනුස්ස කයක් ලැබුණට පංච ඉන්ද්‍රියන් අහිමි වෙලා අන්න සංසාරගෙන ආපු කුසල් අකුසල් වලට අනුව අර කුසලයේ බල වැඩි නිසා සංසාරගත අකුසලයක් නිසා පංච ඉන්ද්‍රියන් අහිමි වෙලා. සමහර අයට ඇස් පෙනෙන්නේ නැහැ. සමහර අයට කන් ඇහෙන්නේ නැහැ. සමහර අයට කතා කරන්න බෑ. සමහර අයගේ ශරීර පංචස්කන්ධේ මන්ද බුද්ධික භාවයෙන් උපතින්ම කිසිම දෙයක් අවබෝධ කරගන්න බෑ. බලන්න මේ සංසාරේ තියෙන බය, මේ සංසාරේ අපි කවුරුත් ඔන්න ඔය විදියට තමයි ඉපදෙමින් මැරෙමින් ගමන් කරේ. හිතනවද මිනිස්සුયો වෙලාම කියලා? නෑ පින්. මිනිස්සුયો වෙලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සම්බුද්ධියෙන් අවබෝධ කරගත්තා. තල 31ක්. මේ තල. මේක මනුස්ස තලය. මේකට කියනවා කාම ලෝකේ කියලා.
ඊළඟට බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ ස්වම්බුද්ධියෙන් අවබෝධ කරගෙන දැක්කා තිරිසන් ලෝකේ. ඔය තිරිසන් ලෝකේ පින්වතුනි දේශනා කරන මාත් ශ්‍රවණය කරන පින්වත් පිරිසක් හැම තිරිසන් ආත්මිකම ඉපදුනා පින්වතුනි. දැන් මේ පැත්තෙනුත් අපිට මේ සංසාර බය දකින්න පුළුවන් අපේම ස්වම්බුද්ධිය තුලින්. ඒකට තමයි මේ බුද්ධිය ලැබිලා තියෙන්නේ. මනුෂ්‍ය කියන සත්‍යයට තමයි මේක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. මනුෂ්‍ය කියන සත්‍ය තමයි නිර්වාණය සාක්ෂාත් කරගන්නේ. බුදු වෙන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍යයට. පස්සේ බුදු වෙන්න පුළුවන් මනුෂ්‍යයට. මහා රහත් බෝධිය සාක්ෂාත් කරගන්න පුළුවන්. අනාගාමි මාර්ගඵල, සකෘදාගාමි මාර්ගඵල, සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන්. එච්චරටම උත්තරීතරයි මේ මනුස්ස ආත්මය. මේ මනුස්ස ආත්මේ ලබන්ට මම මුලින් සඳහන් කළ ආකාරයට බොහෝ කුසල් දහම් සිද්ධ කරන්න. එහෙනම් මේ පින්වත් පිරිස භාග්‍යවන්ත නැද්ද? භාග්‍යවන්තයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී මහණෙනි මේ නියපිඩේ තියෙන පස්පිට නියපිඩේ පස්පිටක් තරම් මගේ මේ නියපිඩේ තියෙන පස්පිට හා සමානයි මේ නිවන සාක්ෂාත් කරගන්න ප්‍රඥාවන්තයෝ ඉන්නේ. මේ මහා පොළවේ පස් හා සමානයි මේ ඝෝර සසරේ මුලා වෙලා සැරිසරන අඥානවත්. එහෙනම් අපිත් එතන නේද හිටියේ? හිතලා බලන්න. බුදුවරු 5,727 දෙනෙක් මේ ලෝකේ බුද්ධත්වයේ සාක්ෂාත් කරගෙන තියෙනවා. මේ කාල වකවානුව තුල ඉඳලා අපි කවුරුත් මේ සංසාරේ පදින්න බැරිමින් ගමන්. අපිට මේ ධර්මයේ කියන එක අවබෝධ කරගන්න පුළුවන් තරම් පුණ්‍ය ශක්තිය තිබුණත් අපට ඒ ගැන අර මුලා වෙලා ආපු ගමන නිසා. මුලාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව. මේ අවිද්‍යාව කියන ඕගෙට අපි අහු වෙලා නিত্য සුඛ ආත්ම මේ හැම දෙයක්ම නිට්ටයයි කියලා අපි අල්ලගන්නවා. අපි පරිභෝජනය කරන මේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලුම දේවල් සදාකාලිකයි කියලා තමයි අපි හිතුවේ. මොකක් නිසාද? මම මගේ ආත්මය මට ඕන විදියට මේ හැම දෙයක්ම මන් සතු කරගෙන මේවා ඔස්සේ මට ගෝචර වෙන විදිහට මම සැප හොයන්න ගත්තා. ඒක තමයි අපි කවුරුත් සිද්ධ කරේ. ඒ නිසා තමයි අපි මේ ගෝර සසරේ අර තල 31 මේ මනුස්ස ලෝකෙත් ඉපදුනා, තිරිසන් ලෝකෙත් ඉපදුනා, යක්ෂ ලෝකෙත් ඉපදුනා, പ്രേත ලෝකෙත් ඉපදුනා, නිරයෙත් ඉපදුනා. වැඩියෙන්ම අපි උප්පත්තිය ලැබලා තියෙන්නේ තිරිසන් ආත්මවල. බුදුහාඳුරුවන් දේශනා කරනවා දුර්ලභංච manussත්තං. මනුස්ස ආත්මයක් ලබලා උප්පත්තිය ලබන්න කන කැස් බෑවා වියසිදුරෙන් අහස දකින්නවා වගේ. අවුරුද්දකට සැරයක් තමයි මේ එකස් සත්වය එක ඇහැයි තියෙන්නේ. වියසිදුරගෙන් අහස බලන. එහෙනම් බලන්නකෝ කොච්චර දුර්ලභද මේ මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලබන්න. ඒ වගේම කොච්චර දුර්ලභද පංචේන්ද්‍රියන් සහිතව මනුස්ස ආත්මයක් ලබන්න. ඒ හැම දෙයකම දැන් අපි වාසනාව ලැබලා තියෙනවා නේද? භාග්‍යවන්තකම ලැබලා තියෙනවා නේද? එහෙනම් දැන් අපි මේ අවස්ථාව පැහැර හරිනවද? එහෙමත් නැත්නම් මුලා වෙලා සංසාරගත පුරුද්දට අනුව මේ විදියටම කම් සැප විඳිමින්
නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා මසසින් බලලා. අපි බලන්නේ මස්සසින්. නැනසින් නෙමෙයි බලන්නේ. අපි හැම දෙයක්ම මේවා සදාකාලිකයි කියලා අපි මේ සියලු දේවල් ඔස්සේ සංතරපණය කරන්නේ. ඒවා ඔස්සේ සැප හොයන්න ගන්න. නමුත් පින්වතුනි මේ සියලුම දේවල් ශනියක් පාසා සන භංගු තත්ත්වයටපත් යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං යමක් හටගනීද හටගත් තැනම ඡය වෙනවා. මෙන්න මේක තමා තුළින් දකින්න පුළුවන්. දකින්න බැරිද? දැන් ඔය තමන්ගේ ශරීර කූඩුවට අවශ්‍ය සියලුම දේවල් තමා ලබලා දෙන්න ඕනනේ. තවත් කවුරුත් ලබලා දෙනවා තමන්ට. දැන් ත්‍රිසංගත සත්තුන්ට ඒ සත්තුන්ට අවශ්‍ය ආහාර හොයාගෙන රැකියාවක් කරන්න බෑ. බලන්න කොච්චර අභාග්‍ය සම්පන්නද කියලා ඒක. ලෙඩ වුණාම බෙහෙත් ගන්න බෑ. අපිට ලෙඩ වුණාම බෙහෙත් ගන්න පුළුවන් නේද? මුදල් හොයලා. අපිට කෑම කන්න ඕන නම් අපිට හොයාගෙන රස්සාවක් කරලා කෑම ටික කන්න පුළුවන්. අපිට අවශ්‍ය විදියට මේක නඩත්තුව කරන්න අපිට අවශ්‍ය කරන සියලුම අංගෝපාංග ලැබිලා තියෙනවා නේද? අත්පා ලැබිලා තියෙන හොඳට සරුවාකාරී. නමුත් තිරිසන් සත්‍යයට පුළුවන්. නා ගන්න පුළුවන්. කෑම එයාට හොයාගෙන කන්න ඕන. අසිනීපුණොත් කවුරු හරි බෙහෙත් ටිකක් ලබලා දුන්නොත් එයාට ගන්න පුළුවන්. දැන් ඒගොල්ලන්ට නම් මේ තිරිසන් ආත්මේ තිරිසන් සතාට අවශ්‍ය කරන ඖෂධ ඒගොල්ලෝ මේ ගස්වල තියෙන එක එක පැල ඇටි තමයි ඒගොල්ලෝ භාවිතයට ගන්නෙ. ඒ ඖෂධ. බලන්න මේ පැත්තෙන් බලනකොට කොච්චර සංසාර බයද කියලා පින්වතුනි. එහෙනම් අපි මේ පැත්තට හරිම වාසනාවන්තයි නේද? එහෙනම් අපි ඔය තිරිසන් ආත්මවල ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී අපි ඒ ගෙනාපු ගති ලක්ෂණ නැවත නැවතත් සුවකයට එනවා. එන්නේ නැද්ද? තිරිසන් අදහස් අපි ළඟට එන්නේ නැද්ද? තිරිසන් ගති අන්න එනකොට තමයි බුදුහාමුදුරුව අපිට සම්මා දිට්ඨිය තුල ඉන්නේ කියන්නේ. යෝනිසෝ මානසිකාරය. කොහොමද? සීමා රහිතව තමන් ඉන්නවා නම් අන්න මම මුලින් සඳහන් ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ. සතිමා කියන්නේ සතිය කියන්නේ යෝනිසෝ මානසිකාරය. එහෙම නැත්නම් සම්මා දිට්ඨිය. අවිද්‍යා දුක්ඛ දෝමනස්සාන. නමුත් අපි නම් මේක දුකයි කියලා අපි අවබෝධ කරගත්තේ නැහැ. මොකද අපි මේ හැම දෙයක්ම සදාකාලිකයි කියන මිත්‍යා මතයට ගොදුරු වෙලා හිටියේ. දැනුත් ඒක තමයි අපෙන් සිද්ධ වෙන්නේ බොහොමයක්. පුරුද්ද තියෙන්නේ ඒක තමයි. පුරුද්ද යන්නේ මේ පැත්තටම. ඒ මොකද? ඒවනේ අපි පුරුදු පුහුණුගෙන ආවේ අල්ප 10000 ගණන් මාත් එහෙමයි මේ. ඔය පුරුද්ද එනකොටම තමන් ඕකෙන් බැහැර වෙන්න උත්සාහයක් ගන්න. දැන් බලමු මේක සදාකාලිකද කියලා. දැන් ඔය ශරීර කූඩුව අපට අවශ්‍ය කරන කෑම බීම අපි එක එක්කෙනාගේ ඒ නිර්මාණෙත් දැන් මේ නිර්මාණ කරේ කවුද? ඔය ආහාර පාන, එතනින් ගියාම ඇඳුම් පැළඳුම්, එතනින් ගියාම අවශ්‍ය කරන ඔය බෙහෙත් එහෙත් මේ සියලුම දේවල් මේ ගෘහයේ තියෙන අල්පෙනෙත් ඉඳලා සියලුම දේවල් නිර්මාණය කළේ අපි වාගේම මනුස්ස සත්වෙයි. අපි වගේම අය. එතකොට ඒ කෙනා සංසාරේ පුරුදු පුහුණු වෙලා තියෙන්නේ දැන් මේ ගෘහ නිර්මාණයේ ශිල්පය කරපු කෙනා සංසාරේ ගෘහ නිර්මාණ ශිල්පී. මේ අවශ්‍ය කරන භාණ්ඩ නිර්මාණය කරපු කෙනා සංසාරේ ඒ ක්‍රියාකාරම කරපු කෙනෙක්. ඒ ආකාරයෙන් මේ ලෝකේ අපට පංච ඉන්ද්‍රියන්ට ගෝචර වෙන සියලුම දේවල් නිර්මාණය කරේ ඒ කෙනාගෙන ආපු ගති ලක්ෂණ වලට අනුව. කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ? ක්‍රියාත්මක වෙන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නාමකය කියන එක හරහා. නාම කියන්නේ මොකද්ද? සිතුවිලි. මේ රූපකය ක්‍රියාත්මක කරවන්නේ නාම
කය හරහා. දැන් මේ දරුවගේ වේදනාවක් ශරීරේ ආවනම් ඒ ශරීරේ වේදනාව සිතුවිල්ලකින් Tamanට පෙන්නනවනේ. ඒක දැනෙනවනේ සංඥාව. එතකොට මොකද කරන්නේ? ඉරියව් වෙනස් කරනවා. එහෙම නේද? දැන් මේ මොහොතේ කීපාරක් ඉරියව් වෙනස් කරාද? එක එක හැඩතල වලින්. ඒක සිහියෙන්ද කළේ? නෑ නේද? යෝනිසෝ මනසිකාරයෙන් නෙමෙයිනේ කරන්නේ ඊට පස්සේ. පුරුදු වෙන්න ඕන විදිය. තමාගේ ගැළවීම තියෙන්නේ Taman ළඟයි. ගැළවෙන මාවත තමයි මේ බුදුහාඳුරන්ගේ දේශනාව තුළින් මේ පින්වත් පිරිසට පෙන්වලා දෙන්නේ. ඒ නිසා ඒ හැම ක්‍රියාවක්ම යෝනිසෝ මනසිකාරයෙන් යුතුව සිද්ධ කරන්න ඕන. අන්න දැන් මේ සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් ඔකට ආහාර දෙනවා. නේද? ඒ ආහාර දෙනකොට දැන් Tamanට දැනෙනවා මේ ඇහැට හරිම ප්‍රියයි ඒ ආහාර. ප්‍රියමනාප පෙනුමක් නැද්ද? නේද? ඇහැට දකින්නකොට ඒ ආහාර ටික හරිම පිරිසුදුයි ප්‍රියමනාපයි. අන්න ඒකට කියනවා ඉත්තා. ඊළඟට කන්තා. දැන් මේ ආහාරවල තියෙන මාළු වර්ග, වෑංජන වර්ග මේක හොඳට ලස්සනට පිරිසිනවා. අන්න ඒක දැන් Tamanට හරිම මේක ඇතුලේ අර චෛසික ධර්මයන් මගින් මේ හිසේ සිට පාදාන්තයේ දක්වා අංශුවක් පාසා ශෛල ප්‍රජාවන් ඒක රාශි කරගෙන අර කැමැත්ත කියන එක දෙනවා. අන්තා. මනාපමන් කැමැති. දැන් මේක Tamanට පරිභෝජනය කරන්න. පිය රූපා. දැන් මේ හැම දෙයක්ම Tamanට හරිම ප්‍රියයි. දැන් Taman මොකද කරන්නේ? ප්‍රිය රූපා කාමෝක සංහිතා. දැන් කැමැත්ත ආවා ඉස්සරහට. රජනීය අන්න කොහොමද දැන් ඇහැට ප්‍රිය දේ අර ආහාර මෙතනින් එනම සංඥාව එන්නේ නැද්ද? දැන් මේකට අපි සම්මුතිය සඳහන් කරනවා නාසය කියලා. ඉංග්‍රීසියෙන් කියනද නාසය කියලා දරුවනේ? නෑ නේද? එහෙනම් දැන් මේකට මොකද්ද අපි දැම්මේ? නාමයක්. නේද? මේකට දැම්මේ නාමයක්. එතකොට අර සිටිවිල්ල නේද? නාසය කියලා කියන්නේ. නේද? එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා රූපං ජීරති මච්ඡානං රූපය ක්ෂණයක් පාසා දිරනවා. වයසට යනවා. වයස නොගිය කෙනෙක් ඉන්නවද මෙතන? මේ බිලිඳු වයසේ රුව නේද ඔය දැන් ওই තත්ත්වයටපත් උනේ? අපි කවුරු? ඊටත් ඉස්සෙල්ලා තවත් ගැඹුරින් හිතනවා නම් කලලයක් විදිහට බිහි වුණේ. එහෙම නේද? දැන් මේ මව් පදවිය ලැබුපු අයනේ මෙතන ඉන්නේ. කලලේ නේද? දින සති මාස ගණන් ගිහිල්ලා බිලිඳු රුවක් බවට පත් වෙන්නේ. එහෙනම් බලන්න උපත සමග මරණය ගෙනල්ලා. එහෙනම් මෙතන තියෙනවද ස්ථිරභාවයක්? එහෙනම් මෙතන නිත්‍ය භාවයක් තියෙනවද? දැන් එතනින් තමයි දකින්න පුළුවන් නේද අනිත්‍යය කියලා. හැබැයි මේක අවබෝධ වෙන්නේ මේ පුංචි දරුවට නෙමෙයි. මව් කුසේ බිහිවෙච්ච බිලිඳු දරුවගේ කිනහම හරිම ප්‍රසන්නයි. ඒ බිලිඳු වයසේ ටික අර බීජයක් රෝපණය කරලා ඒකේ දලු වැඩෙනකොට මල් හට ගන්නකොට ගෙඩි හට ගන්නකොට ඒක ක්‍රමානුකූලව වෙනස් වෙනවා නේද? දැන් දලු මේ වෙලාව කොළ බවටපත් වෙනවා. ඊළඟට කොළ වලින් මල් හැදෙනවා. දැන් ඒක වෙනස් වෙලා. අන්න බලන්න අනිත්‍යතාවය තමයි මෙතන දකින්න බැරිද? ඒ වගේ අර බිලිඳු රුවත් උන්චි සංදිය හරිම හිනාව ප්‍රසන්නයි. ඒකේ ඇස හිනාවේ ඇස්සේ ලෝභකමක් නැහැ. තරහවක් නැහැ. දේශයක් නැහැ. නැන් සංසාරගත පුරුද්දක් තියෙනවනේ. මම මුලින් සඳහන් කළේ සක්කාය කියලා. අන්න දැන් මව්ගේ උණුහුම Tamanට ලැබෙනවා. ඒ උණුහුම ලැබෙනකොට අන්න මව්ගේ රූපෙට ඒ උණුහුමට උපාදාන වෙනවා. බලන්න මේ උපාදානේ හැටෙන හැටි. ඊළඟට මව්ගේ කටහඬට Taman උපාදාන වෙනවා. ඊළඟට මව්ගේ අර ලේ කිරිකර බව පොවනකොට ඒ කිරි වලට උපාදාන වෙනවා. ඊළඟට මව්ගේ රූපේ Tamanට දකින්න එතකොට අඬනවා. එයාගේ ස්වභාවය තමයි එයාට අවශ්‍ය කරන දේවල් ලබා ගන්න අඬන එක. අඬලා තමයි එයාගේ
ඒ අවශ්‍ය දේවල් ලබා ගන්න. එයා කැතකුණු කරාම එයා මොකද කරන්නේ? අඬන එක. සමහර දරුවෝ අඬන්නෙත් නැහැ. සමහර දරුවෝ අඬන්නෙත් නැහැ සමහර. එක එක්කෙනාගේ ගතිලා නානත්ත කාය නානත්ත සංඥා. ඔන්න ඔය විදිහට තමයි පින්වතුනි අපි කවුරුත් ක්‍රමානුකූලව මේ ලෝකේ සංක්‍රමණය කළේ. මේ ලෝකේ ඉපදෙමින් මැරෙමින් ගමන් මේක අවබෝධ වෙන්නේ පින්වතුනි අපි වගේ මනුස්ස සත්වයක් මේ බබලට. අපි වගේ මනුස්ස සත්‍යයට තමයි මේක අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් ඒකන් අපටත් එතන ලොකු වාසනාවක් භාග්යක් ලැබිලා තියෙනවා. එහෙනම් ඒ අනුව අපි ඉරියව් පවත්වන්න උත්සාහ ගන්න ශක්තිය මේකට කියනවා කෙලෙස් තවන වීර්යය. ඒ කෙලෙස් තවන වීර්යයෙන් යුතුව අපේ ජීවිතේ අපි ධර්මානුකූලව ගොඩනගා ගන්න උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් අන්න අපට පුළුවන් මේ සංසාර ගිනාපෝ අර අකුසල් මූලයන් අපේම බුද්ධිය තුලින් ප්‍රහාණය කරන්න. ඊළඟට පුළුවන් අර සංසාරේ පුරුදු පුහුණු වෙලා ආපු කුසල් මූලයන් වර්ධනය කරන්න. මේකට බුදුහාමුදුරෝ දේශනා කරනවා සතර ධම්මක් විරිය ප්‍රධම් කියලා. උපන් කුසල් වැඩි දියුණු කරන්න පුළුවන්. නූපන් කුසල් උපදවන්න පුළුවන්. උපන් අකුසල් යටපත් කරන්න පුළුවන්. නූපන් අකුසල් නූපදවන්න පුළුවන්. ඒ හැම දෙයක්ම සිද්ධ කරන්න පුළුවන් කාටද? වෙන කවුරුත් ඇවිල්ලා කරනවද? නෑ. තමා හිතට තම අතමයි සෙවණැලි. තමාගේ බුද්ධිය තුලින් තමයි මේ හැම දෙයක්ම මේ පෙන්නලා දෙන මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා මේ මාවතොස්සේ ගමන් කරලා තමාගෙම නිවීම මත කරගන්නවා. තමාගේ නිවීම මත කරගන්නයි සිටින්නේ Tamanටයි. තමාගේ රත් වීම දැන් රත් වෙනවනේ සමහර වෙලාවට. Tamanට නොගැලපෙන දෙයක් සිද්ධ කරාම අර නිත්‍ය සුඛාත්ම කියන මස් දැසීම් බලනකොට අන්න එතකොට තමන්ගේ හිතේ ව්‍යාපාදය ඇති වෙනවා. මේ උපාදානයේ ව්‍යාපාදය. මෙන්න මේම තමයි මේ සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් ගමන් කරන්නේ. ඉතින් බලන්න පින්වතුනි මේක අපට අවබෝධ කරගන්න පුළුවන් මනුස්ස උණු අපට නේද? දැන් බැරි වෙලාවත් අපි මැරිලා ගිහිල්ලා තිරිසන් අපායට දුන්නු. ආයි මුල ඉඳලාම එන්න ඕන. මතක තබා. මුල ඉඳලාම ආයි එන්න ඕන මේ සංසාරේ. තව සංසාරේ නාපු යම් අකුසල් මූලයක් තියෙනවනේ. විපාක දෙන්නේ. එහෙනම් තවත් පල්ලෙහාට වැටෙනවා. තවත් පල්ලෙහාට වැටෙත යනවා. බලන්න මුගලන් හාමුදුරු කියන්නේ කවුද? එර්දි ප්‍රහත්‍යර පාන්න පුළුවන් අය අතරින් අග්‍ර බුදුහාමුදුරුවන්ගේ අග්‍ර ශ්‍රාවකයන් අතරින් ශ්‍රාවකෙක්. මමත් සව් විපාක දුන්නේ නැද්ද? රහත් උනත් සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනේදී තමන් විසින් තමන්ව මේ ලෝකෙට බිහි කරපු මව්පියෝ දෙපළ අන්ධ මව්පියෝ දෙපළ අර වදක භාර්යාවගේ පැරැත්ත කිරීම නිසා වදක භාර්යාව එනවා එහෙම වදක භාර්යාව ඉන්නවනේ සමහර වෙලාවට දැන් ඉන්නවනේ වදක භාර්යාව තෝක භාර්යාව බගිනි භාර්යාව යාළුවෝ වගේ ඊළඟට චෝර භාර්ය හොරකම් කරන අය දැන් තමන් ඒ කොතනද ඉන්නේ කියලා දැන් මේ ඇත්තන්ට මේක දැන් මේවා දේශනා කරනකොටම දැනෙන්න පුළුවන්. දැන් තමන්ට දැන් ඇඟිලි දික් කරන්න වෙන කාටවත් නෙමෙයි ඇඟිලි දික් කරන්න. අපිට කාටවත් ඇඟිලි දික් කරන්න නෙමෙයි අපි ඕන. අපි අපට ඇඟිලි දික් කරලා බලන්න. අපේ බුද්ධිය තියෙන ඒකටයි. මට වැරදුනේ කොතනද? මම කොච්චර දුරට ධර්මානුකූලව මගේ ජීවිතේ මං බුදුහාමුදුරන්ගේ බුදු පිළිවෙතට ක්‍රියාත්මක කරනවද? තමා තුලින් දන්නේ තමාගේ සියලු දේවල්. දැන් මේ පින්වත් පිරිස ගැන මට සඳහන් කරන්න බෑ. මම පිළිබඳව මේ පින්වත් පිළිතුර සඳහන් කරන්න බෑ. එහෙනම් මෙතන දන්නේ මේ හෘද සාක්ෂිය පමණයි. ඔතන දන්නේ ඔය හෘද සාක්ෂිය පමණයි. තව එකක් පින්වතුනි පරමාර්ථ පැත්තෙන් මේ පියවිය හැට පේනවා එතන පිරිසක් ඉන්නවා කියලා. නමුත් පරමාර්ථ පැත්තෙන් මෙතන ඔය ඇත්තොත් නැහැ. මෙතන මාත් ඔතනත් නැහැ, මෙතනත් නැහැ, කොතනත් නැහැ. ඒ වගේ තමයි පින්වතුනි මේ පරිභෝජනය කරන මේ සියලුම දේවල් ඇල්පෙනෙත් ඉඳලා ශනියක් පාසා අනිත්‍ය
තත්ත්වයටපත් වෙනවා. අන්න අනිත්‍යතාවය. දැන් ඕක මන්ත්‍රයක් වගේ තමන් හැමදාම තමන්ගේම බුද්ධිය තුලින් ධර්මයට අනුව තමන් මෙනෙහි කරනවා නම් තමන් මේ හැම දෙයකම තියෙන අස්තීර භාවය මේකේ තියෙන ආදීනෙ තමන් වටහා ගන්නවා. අන්න එහෙ වටහාගෙන තමයි මේ හැම දෙයක්ම පරිභෝජනය කරන්නේ. අන්න දැන් අර ආහාර ටික මේකට මම මුලින් සඳහන් කළේ ආහාර දෙනවා කියලා. ඒ ආහාර දෙනකොට තමන්ට පුළුවන් මම මුලින් සඳහන් කළ ආකාරයට ඒ නාසය ගණ්ඩේ ආවා. ඒ එකම මේක කියවුණා මරුණා. නාසයෙන් කරන්න පුළුවන් ගන්ධය ආග්‍රහණය කරන විතරයි. ඇහෙන් බලන්න පුළුවන් රූප විතරයි. කනෙන් අහන්න පුළුවන් ශබ්ද විතරයි. දිවෙන් විඳින්න පුළුවන් රස විතරයි. කයින් ලබන්න පුළුවන් පහස විතරයි. මේවා අවශ්‍ය වෙන්නේ ඒ තම තමන්ගේ ජීවිතයේ ජීවන රටාව ගෙනියන්න අවශ්‍ය කරන තම තමන්ගේ දේවල් ලබා ගැනීමට. මේ පරිභෝජනය කරන්න. නමුත් මේ පරිභෝජනය කරන්න ඕන යථාර්ථය තමන්ගේම බුද්ධියෙන් අවබෝධ කරගන්න. ඒ අවබෝධය තුල ඉඳගෙන තමන්ට පුළුවන් මේ හැම දෙයක්ම පරිශීලනය කරලා සතුටක් ලබන්න. අන්න සතුට. එහෙනම් අනිත්‍යතාවය තමන්ගේ බුද්ධිය තුලින් දැකලා මේක සැප කෙලවර මේ දුකක් ඇති වෙන්නේ නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යා ඇසින් බලුවොත් පමණයි. නැනස කියන එක තමන් පාදාගෙන ඥානවන්තව හිතලා මේ සියලු දේවල් තිබුණ තත්ත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියලා අවබෝධය ලැබමින් මේව පරිභෝජනය කරන දුකක් ඇති වෙයිද? දුකක් ඇති වෙන්න විදිහක් නැහැ. දුකක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ අර මස් ඇසින් බැලුවොත් පමණයි. මස් ඇසින් බැලුවොත් හැම මොහොතකදීම ඍණාත්මකව තමයි බලන්නේ. ලෝභ, ද්වේෂ, මෝහ. මස් ඇසින් බැලුවොත් ධනාත්මකව ක්‍රියාත්මක වෙනවා නැනස. අන්න ඥානවන්තව. එහෙනම් නැනස කල්පනා පාදාගෙන තමන් මේ සියලු දේවල් තමන් පරිභෝජනය කරමින් සම්මත ලෝකේ සියලු දෙනා සමගම තමන්ගේ ඒ සම්බන්ධකම් පවත්වන්නේ කොහොමද? මේ හැම දෙයක්ම තිබුණ තත්ත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියන අවබෝධය ලැබෙමින් එන අනිත්‍ය දුක්ඛ අනාත්ත ත්‍රිලක්ෂණය මේ ලෝකත් ස්වභාවය තමන්ගේම බුද්ධිය තුලින් තමන් දකිනවා නම් අන්න ටික තමන්ගේ ප්‍රඥා ඇස මූදු වෙනවා. ඒ ප්‍රඥා ඇස මූදු වෙන්න තමන්ට පුළුවන් මේ හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ මේ ලෝක ස්වභාවය දකින්න ලෝක ස්වභාවය ලෝකෙට එකතු නොවී ඉන්න. ලෝකෙට එකතු නොවී ඉන්න. එකතු වීම කියන්නේ මොකද්ද? අත්හරිනවා. අත්හරින්න ඕනේ අත්හැරිනවා. අත්හැරිනවා කියන්නේ මේ ගෙවල් දොරවල් අත්හරිනව නෙමෙයි. මේවා ඔක්කොම හොඳට පරිභෝජනය කරනවා. යථාර්ථය දැනගෙන. අන්න එකට කියනවා මජ්ක්‍ධිමා ප්‍රතිපදා. දැන් එතකොට තමයි මේ කාම ලෝකේ තමන්ට අවශ්‍ය කරන සියලු දේවල් තමන් පරිභෝජනයට ගන්නවා. අර ආහාර ටික පවා මේකට දෙන්නේ යථාර්ථය අවබෝධ කරගෙන. එහෙනම් මේ නාසයට දැනෙන ගනිද්දය අනිත්‍යයි කියලා තමන් දැකලා, දිවට දැනෙන රසය අනිත්‍යයි කියලා තමන් සම්බුද්ධියෙන් වටහාගෙන, කයට දන්න පහස අනිත්‍යයි කියලා තමන්ගේ සම්බුද්ධියෙන් වටහාගෙන තමන් ඒ අවබෝධය තුලින් ඉන්න තමයි මේ සියලු දේවල් පරිභෝජනය කරන්නේ. අන්න එතකොට පංචකාමයේ සකස් වෙන්නේ. පැහැදිලිද? පංචකාමයේ සකස් වෙන්නේ නැත්තම් පංච උපාදානස්කන්ධයක් නැහැ. පැහැදිලිද? උපාදාන පත්‍ය භව. උපාදානයක් ඇති කරගත්තොත් තමයි නැවත භවයකට යන්නේ. දැන් දෙකක් තියෙනවා. මාවත්. දැන් එක මාවත් දෙකක් දැන් මම පිපිනේ. උපාදානස්කන්ධයක් ඇති කරගත්තොත් සංසාරු කරගෙන යන්න පුළුවන්. සංසාරේ සරු කරගෙන මේ වගේ ඉපදෙමින් මැරෙමින් යන්න පුළුවන්. හැබැයි හිතන්න නම් එපා මිනිස්සු වෙලා. දැන් තමන්ගේ අතේ තමයි තීරණේ තියෙන්නේ. දැන් අපි ඉන්නේ හොඳ ඉහළ තැනක. අපිට පංචේන්ද්‍රියන් හොඳට පිහිටලා තියෙනවා. මනුස්සාත්මයක් ලැබිලා තියෙනවා. ධර්මය ශ්‍රවණය කරන්න අපට අවශ්‍ය පුණ්‍ය ශක්තිය තුලින් ඒ පසුබම හැදිලා තියෙනවා. අපට අවශ්‍ය කරන දේවල් අපට හොඳට වටපිටාව හැදිලා තියෙනවා. දැන් අපි මේක ආධාර කරගෙන අපි මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙලා අපි
මාවත ඔස්සේ ගමන් කරලා බුදුහාමුදුරු දේශනා කරපු මේ ගෝර සසරින් ඈතර වෙනවද? එහෙමත් නැත්නම් අර පුරුද්දට අනුව සංසාරගත පුරුද්ද නෙමේ ඉස්සරහට තල්ලු වෙන්නේ. සංසාරේ සැරිසරමින් යනවද කියන තීරණේ තමා සතුවයි කියන්නේ. මේක එහි පක්ෂිකයි. එව බලව ඕපනයිකයි. විවෘතයි යෝනම කෙනෙක්. පච්චත්තම් වේදිතබ්බෝ. ප්‍රත්‍යක්ෂ ලෙස තමන්ගේ මෙතනින් තමන් අවබෝධ කරගෙන විඤ්ඤෝ හේති. විඤ්ඤෝ කියන්නේ විකෘතු මනසේ. මෙතෙක් කල් අපි විකෘතිව තමයි අර ප්‍රකෘති පැත්තෙන් බැහැර වෙලා උම්මන්තකයෝ වගේ කටයුතු කරන බුදුහාමුදුරෝ දේශනා කරේ. අන්තෝ ජටා බහි ජටා. ජටාය ගටිතාපජ. ඇතුළත් ගැට පිටත් ගැට. මොකක් නිසාද? උම්මන්තක නිසා. පෘථග්ජන භාව සබ්බේ පෘථග්ජනා උම්මන්තක. නිවන් අවබෝධ කරගන්න තාක්කල් පින්වතුනි අපි කවුරුත් අපෙන් උම්මන්තක භාවයෙන් වැඩ කටයුතු අපි සිද්ධ කරන ස්වභාවයක් තමයි මේ ලෝකේ තියෙන්නේ. තමන්ගේ ගිනාපු අර මම මුලින් සඳහන් කළ ආකාරයට අකුසල් ටික සුද්ධ වෙන්න තමයි තමන්ගේ අර කුසල් මූලයන් අර බීජේ වැඩෙන්න ඒකේ මල් දලු හටගෙන ගෙඩි හටගෙන ඒක ඵලය ලබා ගන්නවා වගේ තමා තුලින්ම තමයි තමාගේ නිවීම කියන එක මත කරගන්න ඕන. තමාගේ බුද්ධිය තුලින් තමයි. එහෙනම් ඒ තුලින් මත කරගෙන යනකොට තමයි ආත්තාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිද්‍යා දුක්ඛ දෝමනස්සාන කායේ කායානුපස්සී විහෙරති. බැයිද මේක කරන්න? කලාද නීති ඉස්සල්ලා? කරේ නෑ නේද එක්කෙනෙක්වත්? නෑ නේද? අද ඉඳලවත් කරන්න පටන් ගන්න. මරණ මංචකයේදී මරබියක් ඇති නොවන ආකාරයට තමන්ට මරණයේ ඉදිරි සතුටෙන් මූණ දෙන්න. තමාගේ බුද්ධිය තුලින් තමන් මේක මතු කර ගන්නවා නම් කවදාකවත් මරණ බියක් ඇති වෙන්නේ නැහැ. මරණ බියක් ඇති වෙන්නේ මොකද? මෙන්න මේ ප්‍රතිපත්ති තුල නැති නිසා. රෝගකාරකයක් ආවොත් බයයි. නේද? ඒකට සතුටෙන් මූණ දෙනවද ඒකට මේ ඇත්තෝ? නෑ නේද? ඉතින් අසහනයක් ඇති වෙනව නේද? පුංචි වේදනාවක් දැන්නොත් හිතේ ව්‍යාපාදයක් ඇති වෙනව නේද? මෙන්න මේක තමයි ස්වභාවය. එහෙනම් මේ හැම දෙයක්ම තමාගේ බුද්ධිය තුලින් දැකලා අර බුදුහාමුදුරු දේශනා කර පරිදි යාම් ඉඳුම් හිටුම් සතර ඉරියව්වකදීම තමාගේ බුද්ධිය මෙහෙवला මේ කරන හැම කටයුත්තක්ම සම්පජාන පබ්බතෙන් කරන්න තියෙනවා. ආහාර ටික ඔකට දෙනකොට අන්න ඒ තුලින් තමන්ට බලන්න පුළුවන් ඕකේ තියෙන අනිත්‍යතාවය, අස්තීර භාවය. සැපයි ආහාර නාසයේද සුවඳයි, දිවට රසයි, කයට අවශ්‍ය කියලා ගත්තට මෙතනින් පල්ලෙහාට යනකොට ඒක ප්‍රත්‍යවේක්ෂා කළාද? කරන්න උත්සාහයක් ගත්තද? දැන් නිකන් හදිසියව තමන්ට පිළිකුලක් ආවොත් ඕක දැම්මොත් ඕක දිහා නැවත වරක් බලන්න පුළුවන්ද? වැසිකිළියට ගිහිල්ලා තමන් ඒ වැසිකිලි කරනකොට තමන්ට ඒක දිහා හොඳට ප්‍රේමනාප පෙනෙමින් ඉන්න පුළුවන්ද? බෑ නේද? තමන්ගෙම කයෙන් පිටවෙච්ච දේවල් තමන්ටම පිළිකුල් නේද? තමන්ගෙම මුඛයෙන් පිටවෙච්ච කෙල ටික තමන්ටම පිළිකුල් නේද? තමන්ගේ අතේ නිකන්වත් ගෑවුණු. තමන් හරි පිළිකුලෙන් නේද? තමන්ගේ හිසේ සින කෙස් කෑල්ලක් ඔය කන පිඟානට වැටුනොත් තමන්ට ප්‍රේමනාප භාවයෙන් ඒක කන්න පුළුවන්ද? ඉතින් ව්‍යාපාදයක් අකමැත්තක් පිළිකුලක් ඇති වෙන්නේ නැද්ද? මෙන්න මේකයි ඒක ස්වභාවය. එහෙනම් තමන් මේ විදිහට තමන්ගේ පිළිවෙත් පුරනවා නම් තමන් ඉන්නේ කොහොමද? ආත්තාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිද්‍යා දුක්ඛ දෝමනස්සානං කායේ කායානුපස්සී. සතර ඉරියව්වකදීම තමන්ට මේක කරන්න පුළුවන්. නැගිටිනකොට යෝනිසෝ මනසිකාරයෙන් සිහියෙන් යුතුව නැගිටින්න. කරලා බලන්න පින්වතුනි ලැබෙන සැපේ. ඇවිදිනකොට තරම් හොඳට සිහියෙන් යුතුව ඇවිදින්න. ඉඳ ගන්නකොට හොඳට සිහියෙන් යුතුව ඉඳ ගන්න. නිදා ගන්නකොට හොඳට සිහියෙන් නිදා ගන්න. යෝනිසෝ මනසිකාරය. ආහාර ටික ගන්නකොට හොඳට යෝනිසෝ මනසිකාරයෙන් යුතුව ඒ ආහාර ටික යථාර්ථය මේ සියලු දේවල් මෙතනින් පල්ලෙහාට යනකොට මේ සියලු දැන් ඒක තමන්ටම අවබෝධ වෙනවා. මේක ඇතුලේ නිකන් අර මේ බ්ලෙන්ඩරේට
යමක් දාලා අපි ගන්නව නේද අර ෆුඩ් සැලඩ් කියලා. නේද දරුවෝ? එතකොට ඒ වගේ තමයි මේක ඇතුලේ. මේක ඇතුලේ බ්ලෙන්ඩරෙන් ඔක්කොම පොඩි වෙලා චප්ප වෙලා ගිහිල්ලා මේක දැම්මනම් එහෙම අපි කියන වමනේ කියලා. පුළුවන්ද බලන්න. එහෙනම් මේක කොච්චර ජරා ජීර්ණ භවයටපත් වෙනවද? මෙන්න මේක තමයි ජාති ජරා ව්‍යාධි මරණ කියලා. මරණය මේ තමන් පරිභෝජනය කරන හැම දෙයක් තුළින්ම තමන් විමර්ශනය කළ විනිවිදව දකිනවා නම් තමන් ඉන්නේ හැම මොහොතකදීම මේ ධර්මයේ මානසිකාර කරමින්. ඒ ධර්මයේ මානසිකාර කරමින් තමන් කටයුතු කරනකොට තමන්ට පුළුවන් තමාගේම බුද්ධිය තුළින් සියලුම දේවල් වල නිස්සාර භාවය දකින්න. එනම් ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ වේදනානුපස්සී විහෙරති. දැන් අපිට එනවා කායික වේදනාවල් එනවා නේද? එක එක දැන් මේ ආබාධය ඉරියව් මාත් කරනවා. ඔය කරන හැම දෙයක්ම යෝනිසෝ මනසිකාරයෙන්. එතකොට තමන්ට තේරෙනවා මේකේ තියෙනවද ස්ථීර භාවයක්. ක්ෂණයක් පාසා සනබංගු තත්ත්වයටපත්. ඒක දැන් තමන් අවබෝධ කරගෙන යනකොට සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා අපි අඳුන ගන්න දාලා තියෙන ප්‍රඥප්තිය නේද? ඒ ප්‍රඥප්තිය අල්ලගෙන නේද මේ තෙක්කල් අපි දුක් විඳින්නේ. ප්‍රඥප්තිය කියන්නේ වචන. මේ වචනේ තියෙනවද හැඩයක්? නෑ නේද? එහෙනම් මේ සියලු දේවල් සංස්කාර. මේක සංස්කාරයක්. ඔය ඔතනින් ඔය පිරිස සංස්කාර. මේ පරිභෝජනය කරන සියලුම දේවල් සංස්කාර. එන බුදුහාමුදුරු දේශනා කරපු දේ සත්‍ය නැද්ද? සත්‍යයි. එහෙමද? එහෙනම් බුදුහාමුදුරු දේශනා කරපු පිළිවෙතට අපි අනුගමනය කරන්න ඕන. එහෙම නැත්නම් මේ අර මායාවේ තොණ්ඩුවට අහු වෙලා ඒ මාරා බන්ධනයේට ගොදුරු වෙලා සංසාරේ සැරිසරන දෙකක් තියෙනවා. ඒ නිසා තීරණේ කාසතුද තියෙන ඒ අනුව Tamanට කටයුතු කරන්න පුළුවන්. ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දුක්ඛ දෝමනස්සානං චිත්තේ චිත්තානුපස්සී විහෙරති. හිතට එන චෛසික ධර්මයන් තමා තුළින් දකින්න පුළුවන්. සිතුවිලි අර මම මුලින් සඳහන් කළේ රූපේ ක්‍රියාත්මක කරන සිතුවිලි වලින්. දැන් Tamanට රැකියාවට යන්න Tamanට ඒ අවශ්‍ය පසුබිම ඔක්කොම හදන්න Taman කරන Tamanගේ දක්ෂකම් අනුව Taman හැමදේම කරන්නේ මේ සිතුවිලි වලින් තමයි. ඒ කරන හැම ක්‍රියාවක්ම මේ සිතුවිල්ලක්ම තමා තුළින් දකින්න ඕන. Tamanගේ බුද්ධිය තුළ. කුසලයක්ද අකුසලයක්ද? මේ ලෝකේ තියෙන ඇහැට පෙනෙන ඇල්පෙන සිඳලා මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන අර සම්මත ලෝකේ අපි පරිභෝජනය කරන සියලුම දේවල් නිර්මාණය කළේ අපි වගේම මනුෂ්‍ය සත්වයෝ. මේ සියලු තාක්ෂණයන් දිනු කළේ අපි වගේම මනුෂ්‍ය සත්වයෝ. කොහොමද? මේ සිත ආධාර කරන බුද්ධිය මෙහෙवला. එහෙනම් මේ ලෝකේ දොස්තරගොල්ලෝ, වෛද්‍ය, ඒ වගේම ඉංජිනේරගොල්ලෝ, ගුරුවරු, නැටුම් ශිල්පියෝ ඔය මම මුලින් සඳහන් කළේ සංසාරගත ගෙනාපු ඒ පුරුදුවට අනුව තමයි තමන්ගේ ඒ ක්‍රියාකාරකම් නැවත නැවත සිද්ධ කරන්න කියලා. ඒ කෙනාපු ගති ලක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ තමන්ගේ ගෙනාපු සංසාරගත ගති ලක්ෂණ. ඒකයි නානත්ත කාය, නානත්ත සංඥා කියලා බුදුහාමුදුරු දේශනා. මේ සංඥාව දකින්න තමන් උත්සාහයක් ගන්නව නම් එහෙනම් ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිද්‍යා දුක්ඛ දෝමනස්සානං ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී කියන්නේ සිතට එන සිටිවිලි තමා තුළින් දැකලා ඒකේ අකුසල් ප්‍රහාණය කරන්න ශක්තිය මතු කරගෙන කුසල් ශක්ති වර්ධනය කරගෙන තමාගේම බුද්ධිය තුළින් මස් ඇසින් බැහැර වෙලා නැනස පාදාගෙන මේ ප්‍රඥායස තමන් මතු කරගත්තන මා මුලින් සඳහන් කාට පංචකාමෙන් තමන්ට බැහැර වෙන්න පුළුවන්. පංචකාමී නැත්තම් පංච උපාදානස්කන්ධයක් නැහැ. එහෙනම් අපට පුළුවන් බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව අපේම නිවීම අපේ බුද්ධිය තුළින් මතු කරගන්න. ඔන්න ඕක තමයි බුදුහාමුදුරුව අපට මහා කරුණාවෙන් දේශනා කර පෙන්වලා දුන්නේ. මේක Tamanට තමන්ගේම බුද්ධිය තුළින් ප්‍රඥාව මතුවෙන ආකාරයට තමන් මතු කරගන්නවා නම් Tamanට සදාකාලික සැපය තමයි ඔය සැපය ජලයෙන් විනාශ වෙන්නේ නැහැ පින්වතුනි. විනාශ වෙනවද? මේ අවබෝධය තුලින් ලබා ගන්නදී. ඒ වගේම ගින්නෙන් විනාශ වෙන්නේ නැහැ පින්වතුනි. ඊළඟට ජලයෙන් ගින්නෙන් රජු හොරුන්ගෙන් ගන්න බෑ. හොරුන්ට ගන්න පුළුවන්ද මේක? රජුන්ට ගන්න පුළුවන්. බෑ පින්වතුනි.
මේක සදාකාලික සැපයක්. කවදා හෝ දවසක තමන් නිවන් අවබෝධ කරගන්න තමන්ට පුණ්‍ය ශක්තිය මේ අකුසල් සියල්ලක්ම ක්ලේශ වට්ටිය කියලා කියන්නේ ලෝභ ද්වේෂ කියන දේවල් මෝහය නිසා මේ සියල්ලම ප්‍රහාණය වුණාම ඊළඟ කම්ම වට්ටිය සංසාරගෙන ආපු තමන්ගේ ඒ කර්මය ෂේ වුණා නම් එන්න විපාක වට්ටියත් රහත් තුනක් තමන් සංසාරේ මව් මරලා තියෙනවා නම් පියා මරලා තියෙනවා නම් මහා රහතන් වහන්සේලාගේ ලේසෙලවල තියෙනවා නම් බුදුහාමුදුරන්ගේ ලේසෙලවල තියෙනවා නම් තමන්ට ඒක විපාක දෙනවා පින්. අර මුගලන් හාමුදුරන්ට වගේ. එහෙමනම් එච්චටම සංසාර බයයි. ඒ නිසා තමන් මේ ක්ලේශ වට්ටේ කම්ම වට්ටේ ලුවාන්තරම් අකුසල් වලින් බැහැර වෙලා කුසල් මූලයන් ඉස්මතු කරගෙන තමන් කටයුතු කරන උත්සාහ ගැනීමක් සිදු කරනවා නම් මේක තමයි බුදුහාමුදුරන්ගේ බුද්ධ පණිවිඩය. එහෙම කරනකොට අපි වහගත්ත නිවන අපි තුලින්ම මත කරගන්න පුළුවන්. මොකද වහගත්තේ? වෙන කවුරුවත් ඇවිල්ලා මේක වැහුවේ නෑ කිව්වොත්. අපිම තමයි වහගත්තේ මේ නිවන. අපි විසින්ම තමයි අපේ බුද්ධිය මේවල ප්‍රඥාව අවදි කරගෙන මේක විවෘත කරන්න ඕන. කාම ඡන්දය කියන එක ප්‍රහාර කරන්න පුළුවන්. කාමයට තියෙන කැමැත්ත. එහෙනම් මේ පංචේන්ද්‍රියන් තමයි මේ මෙච්චෙක් කාල මේවා අපි මේ ලෝකෙට අසු කරගෙන මායාවේ බන්ධනෙට අහු වෙලා නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යා මතයට ගොදුරු වෙලා මේ පංචකාමයේ සකස් කරේ. එහෙනම් මේ අවබෝධය ලැබෙනකොට මා මුලින් සඳහන් කළා මේ ඇත්තන්ට ඔතන ඔය ඇත්තු නෑ මෙතන මන් නෑ. එහෙනම් මෙතන ඇහැක් නෑ පින්වතුනි. මතක තබා ගන්න. ඇහැ කියලා කියනවා සිංහලෙන් ඉංග්‍රීසියෙන් කියන දැහැක් කියලා. කියනද දරුවනේ? නෑ නේද? අන්න මේකට කියනවා මොනවද? සංස්කාර. ඔය ඇහැ කියන්නේ සංස්කාරයක්. කන කියන්නේ සංස්කාරයක්. වචන කියලා කියන්නේ නාම. දැන් මේ සංස්කාර කියලා වචනකින් සඳහන් කරන්නේ. ඒක නාම. නාමයේ දිරන්නේ නැහැ. දැන් ඔය දරුවගේ මේ අම්මා දාචිද? මේ අම්මා කියන්නේ සංස්කාරයක්. නමුත් අම්මට දාපු නම නාමයක්. එහෙනම් අම්මගේ නම සඳහන් කරනකොටම අර සංස්කාර තමන්ගේ ගොඩ නැගෙන්නේ නැද්ද? අම්මගේ රූපේ වැවෙන්නේ නැද්ද? ඒකත් නාමයක්. එහෙනම් ඔතන ඔය ඇත්තොත් නෑ මෙතන මාත් නෑ කියලා. එහෙනම් මේ ඇහැ කියන එකක් නෑ මෙතන. කන ඇහක් තියෙනවා නම් ගලවලා ගත්තා නම් මොකක්ද දෙන්නේ දරුවනේ? මස් ගොඩක් නේ දෙන්නේ. එහෙනම් මේක නිර්මාණයලා තින්නේ කොහොමද? මේ විශ්ව ධාතුවෙන්. මේ මහා පොළවෙන්. මේ මහා පොළවෙන් තමයි අපි පරිභෝජනය කරන ඇල්පෙනෙත් ඉඳලා සියලු දේවල් අපි ලබා ගත්තේ. එහෙනම් මේ සියලු දේවල් හැදෙන්න බින්දෙන්න සුළු දේවල් මෙන්න මේවා අපි මේක පුරවගත්ත සදාකාලිකයි. පැහැදිලිද? තමන් ආහාර ටික ගන්නෙත් අපි ආහාර ටික ගන්නවා. ගන්නකොට දැන් මේ ආහාර වල තමන්ගේ ගෝචර වෙච්ච දෙයක් තියෙනවා, තමන්ට පුරුදු වෙච්ච දෙයක් තියෙනවා, තමන්ට මෙතන රසයක් තියෙනවා මේක ඇතුලේ මේ විඥානේ. දැන් ඒ රසය මෙතන තියෙන රසය මෙතන නැහැ. මේක රස නෑනේ කියන්නේ නැද්ද? මේක ඇවිල්ලා මේ ආහාර ටික ඇවිල්ලා සතර මහා ධාතුන්ගෙන් සුද්දාස්තකේ නිර්මාණය වෙච්ච දෙයක්. නමුත් මේක අපි නිත්‍ය සුඛ ආත්ම කියන මිත්‍යාවට ගොදුරු වෙලා මේක අපි අල්ලගෙන මෙතන තියාගත්තා. මේකට සාපේක්ෂව මේක නැති නිසා අපේ හිතේ ව්‍යාපාදයක් ඇති වුණා. හොඳයි ටිකක් කල්පනා කරලා බලන්න මම මේ කීපෙදී මොකද්ද කියලා. මේ හාමුදුරුවෝ මොකද්ද මේ දේශනා කරන්නේ? එහෙනම් මේ හැම දෙයක්ම තිබුණ තත්ත්වෙන් අන්‍ය තත්ත්වයටපත් වෙනවා කියලා අවබෝධය ලැබෙනකොට තමන්ට තේරෙනවා රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංස්කාර අනිත්‍යයි, විඥානය අනිත්‍යයි. එහෙනම් නිට්ටය නෑ කියලා දන්නකොට බුදුහාමුදුරු දේශනා කරන තමන්ටම තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ වෙනවා. රූපය පිරිපිරි බිලිබිලි යන එක. හොඳයි නැද්ද? මම මුලින් සඳහන් කළා නේද? කලලයක් නේද? දින සති මාස ගණන් බිලින්ද අන්න මැරිලා. එහෙනම් වේදනාව බුදුහාමුදුරු දේශනා කරන දීබුබුලක්. වේදනාව මේ ශරීරයේ සමහර වේදනාවක් ආවත් දරුවනේ ඒ වේදනාව තමා තුළින් මේ ධර්මයට අනුව තමන් ක්‍රියාත්මක වෙලා මේ ප්‍රතිපත්ති තුල ඉන්නකොට තමන්ට ඒක ප්‍රහාණය කරන ශක්තිය තමන්ට මතු කරගන්න පුළුවන්. ඒ වේදනාව තමන් මෙනෙහි කරනකොට ඒක තමන් නිත්‍ය සුඛාත්ම කියන මිත්‍යාවෙන් බැහැර වෙලා නැනසින් පාදාගෙන නැනස තුලින් තමයි ඒක දකින්න මේක මට අයිති නෑ මේක මගේ ශරීරයක් නෙමෙයි මේක ස්වභාවය මේ වේදනාව එනවා ආපු ගම ඡේ වෙනවා ක්‍රමානුකූල ආයි නැවත වරක් එනවා ආයි එන්නේ අර ආපු වේදනාවම නෙමෙයි වෙනස් වෙලා ක්ෂණයක් පාසා වෙනස් වෙනවනේ එතකොට
100ක් ආපු වේගෙන් ටික අඩු වෙනවා. අන්න අංශක බිඳුවට බහින වේදනාව Taman තුලින්ම සමනය කරගන්න. රෝගකාරී එහෙමයි. මේ හැම දෙයක්ම තමාගේ බුද්ධිය තුළින් Tamanට සමනය කරගන්න බල ශක්තියක් ඇති දර්ශනයක් බුදුහාමුදුරෝ දේශනා කරේ. අන්න එහෙම වෙනකොට කාමච්ඡන්දය ප්‍රහාණය කරන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාදේ තරහ එන්නේ නැහැ මේ ප්‍රතිපත්ති තුල ක්‍රියාත්මක වෙනකොට. වේදනාව විදිහට තමන් හිතේ ව්‍යාපාදයක් ඇති කරගන්න තමන්ගේ අකමැත්තනේ තියෙන ව්‍යාපාදනේ. එන තමන් ඒක ව්‍යාපාද කරගන්නේ මේක මෙතන මම කියලා සම්මුතියට සඳහන් කළාට මම කෙනෙක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ, කරන කෙනෙක් නැහැ, සත්වෙක් නැහැ, පුද්ගලෙක් නැහැ කියලා තමන්ගේ බුද්ධිය තුලින් තමන් ප්‍රඥාව මතු කරන තමන් දැක්කනම් තමන් ඉන්නේ සම්මත ලෝකේ කාත්‍යක සම පරමාර්ථය දකින්නේ. යථාර්ථයේ යථාභූත ඥාණයෙන් දකිමින් දැක රත් වෙනවද එතෙන්දී? නෑ, දැක නිවි යන ගමන කියන්නේ. එහෙනම් අහසේ විදිලි කොටනකොට පාටම ආලෝකයක් ඇල්ලගෙන ඒ වගේ නිවන ස්පර්ශ කරමින් යනවා. මෙන්න මේක තමයි බුදුහාඳුරපනව මතු කරගන්න කිව්වේ. මේක මතු කරගන්නව නම් ඊළඟට බුදුහාඳුරෝ තීන මිද්දේ අපේ පුරුද්ද තියෙන පුළුවන් තරම් අකුසලේ නේද? අපි කුසලයට හරි අමාරුයි. කුසලයක් කරන හරිම අමාරුයි. ඒ කුසලයේ ඇසෙත් අපට උපාදානයක් ඇති වෙනවා. දරුවන්ගේ යුතුයකම් කොට දිෂ්ඨ කරත් එතනත් උපාදාන වෙනවා. දරුවන් කෙරේ උපාදාන වුණොත් එතනත් බැඳීමක්. බැඳීම කියලා කියන්නේ දරුවන්ට සලකන්න එපා කියන එකවත් නෙමෙයි. දරුවන්ට හොඳට වෙනදා වගේම ආදරේ වෙනදත් වඩා හොඳට දරුවන්ගේ යුතුයකම් කොටද ස්වාමි පුරුෂයාගේ යුතුයකම් කොටද බිරිඳ හැටියට ඒ වගේම දෙමව්පියන්ගේ සහෝ ඒ යුතුයකම් කොට දිෂ්ඨ කරන විසාකාව වගේ. විසාකාව සෝවාන් මාර්ගඵල ලැබපු චරිතයක් අවුරුදු 7න් මේ ඇත්තට පුළුවන් එක තමන්ගේ බුද්ධිය තුලින් මතු කරගෙන ක්‍රියාත්මක වෙන්න. හැමදෙනාත් එක්ක සම්බන්ධකම් පවත්වන්න පුළුවන්. ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ ගොඩනගා ගනිමින් කිසිම ලාභ අපේක්ෂාවක් නොමැති. අන්න එතකොට ඒ තීන මිද්දේ කියලා කියන්නේ තමන්ගේ කම්මැලිකම, උදාසීනකම, එපා වීම, ඒ ඔක්කොම තමන් ප්‍රහාණය කරන ශක්තිය, මතු කරගන්න ශක්ති ප්‍රමාණයට තීන මිද්දේ ෂේ කරගන්න පුළුවන්. උද්දච්ච කුක්කුච්චේ සිත විසිරෙනවා පින්වතුනි. කොයි මොහොතේ විසිරෙනවද දන්නේ නැහැ. ඒ විසිරෙන වාරයක් ගන්න තමන් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවනම් තමන්ට ඒක ප්‍රහාණය කරන්න පුළුවන්. ඊළඟ විචිකිච්ඡා. විචිකිච්ඡාව තමා තුළින් ප්‍රහාණය කරන්න මේ බුදුහාඳුරු දේශනා කරපු සත්‍යතාවය තමා තුළින් දැක්කනම් අන්න විචිකිච්ඡාව බැහැර වුණා. අර අටතැන්. දැන් සමහර අය ඉන්නවනේ. සමහර අය ඉන්නවා පින්පව් දෙකක් නැහැ. මව්පියෝ කියන පිරිසක් නැහැ. මේ දිව්‍යන් වහන්සේ විසින් මව්පු චරිත එහෙමද කියන්නේ නේද? දෙවියන්ගේ කැමැත්ත ඒව නැහැ තමයි. ඒ මිත්‍යා දෘෂ්ටි භාවයෙන් තමයි බැහැර වෙනවා. එහෙනම් දන් දීමේ ආනිසංස නැහැ, පින්පව් කියලා එකක් නැහැ, නැවත ආත්මයක් නැහැ. ඔය මිත්‍යා දෘෂ්ටි භාවයෙන් තමයි බැහැර වුණා නම් විචිකිච්ඡාවෙන් බැහැර වුණා. එහෙනම් තමන්ගේ නීවරණ පහ තමාගේම බුද්ධිය තුළින් ප්‍රඥාව අවදි කරගෙන ඡේ කරගත්තා නම් අපට පුළුවන් අපි වහගත්ත නිවන නැවත උද්දීපනය කරලා අපි ගෙනලා තියෙන සංයෝජන ධර්ම 10ක් තිබුණා. මොනවද මේ 10? ඒ 10 තමයි සක්කාය දිට්ඨි මම මුලින් සඳහන් කළ ආකාරයට. ඒ සක්කාය දිට්ඨියෙන් බැහැර වුණා නම් සීලබ්බත පරාමාස වැරදි වෘත සමාදන් වෙන්නේ. අපි මෙතෙක් කල් ඒව කරා ගස්ගල් වැන්දා. අපි ඒ හැම දෙයකින්ම බැහැර වෙලා අපි සැපයක් භුක්ති විඳින ආකාරයට ඊළඟට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසනේ තුනශේ කරගත්තා නම් අපට පුළුවන් බුදුහාඳුරන්ගේ දේශනාවට අනුව ප්‍රධාන කඩීම පත් කරන්න. මොකද්ද ප්‍රධාන කඩීම? සතර අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. කැමතිද සතර අපායෙන් නිදහස් වෙන්න? කැමතිද? කැමති නම් ඔන්න මාවත. තිරිසන් අපායෙන් අවදාක තිරිසන් අපායේ උපදින්නේ නැහැ. പ്രേත අපායේ උපදින්නේ නැහැ. යක්ෂ ලෝකයේ උපදින්නේ නැහැ. නිරයේ උපදින්නේ නැහැ. හැබැයි නිරයේ උපදිනවා සංසාරේනකොට තමන්ගේ අම්මා තාත්තා ඝාතනය කරාන අර මම මුලින් සඳහන් කළා. එහෙම නැති වුණොත් තමන් මනුස්සාත්මයක් ලැබල උප්පත්ති ලැබුවොත් හැම දෙයකින්ම ආද්‍ය වෙච්ච බොහෝ ආයුෂ වින්දනය කරන්න පුළුවන් බොහොම වර්ණ සම්පත් ඒ වගේම පරිවාර සම්පත් වලින් පිරි හොඳ ආද්‍යතර ජීවිතයක් ගත කරන මනුස්ස ආත්ම 7ක් උප්පත්ති ලැබන්න. මනුස්ස ආත්ම 7යි උපදින හැම ආත්මයකම හොඳ යහපත් ජීවිතයක් තමන්ට ගත කරන්න පුළුවන්. ඒක තමයි තමන් මතු කරගන්න ඕන. ඊළඟට දිව්‍ය ලෝකෙ උප්පත්ති ලැබුවා නම් සක්විති රජ වෙන්න පුළුවන්.
කල්ප 100,000 ගණන් ඒ දිව්‍ය සම්පත් විඳින්න පුළුවන්. ඔන්න තමන්ට මාවත, මේ මාවත ඔස්සේ තමන් ගමන් කරනවා නම් තමන් පළවෙනි කඩේම පසු කරා සෝවාන් මාර්ගඵල ලබා ගන්න පුළුවන්. අන්න ඒ ඥාන ශක්තිය, ඒ ප්‍රඥාව තමා තුළින් මතු කරගන්න මේ දහම් පණිවිඩය අමාවැස්සක් වේ. සංසාර බය දකීවා සංසාර කතරින් ඈතර වන උතුම් බුදු පිළිවෙත ප්‍රායෝගිකව සීමා රහිතව තමා සතර ඉරියව්වකදීම අනුගමනය කරමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමීසනකී වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිද්‍යා දුක්ඛ දෝමනස්ථාන ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියන ශක්තිය තමා තුළින් මත කරගෙන උතුම් නිවන සාක්ෂාත් කරගන්න ඔබ හැමදිනාටම හේතු වාසනා වේවා කියලා සාදුකාරය. හොඳයි, අපි දැන් නොනැසෙන ධනයක් රැස් කරගත්තා. විනාශ නොවන ධනය. දැන් අපි මේ ධනය සම්මත ලෝකේ අපි මව් හැටියට හිටපු ඒ වගේම ඒ අකුසුමා විජේතුංග පින්වත් මෑණියන් වහන්සේ බොහොම කුසල් දහම් කරපු මෑණියන් වහන්සේ කෙනෙක්, ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්, අදත්තා දාණයෙන් වැළකීච්ච කෙනෙක්, කාම මිත්‍යාචාරයෙන් වැළකීච්ච කෙනෙක්, ලෝභ දේශ මොහ ආදී රාග ආදී ක්ලේශයන් ප්‍රහාණය කරලා ඒ වගේම වචනයෙන් කරන අකුසල් මූල වලින් බැහැර වෙච්ච කෙනෙක් හතරක් තියෙනවා. ඒ වගේම මේ සියලු ආකාරයෙන් ඉරියව් පවත්වපු මෑණියන් වහන්සේ කෙනෙක් නිසා තමයි වයස අවුරුදු 92ක් ආයුෂ වින්දනය කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. ඒ නිසා එවැනි උතුම් පින්වත් මෑණියන් වහන්සේ මිය පරලොව ගිහිල්ලා මාස 3ක් වෙන. ඒ මෑණියන් වහන්සේගේ ප්‍රාණකාරියටත් කාකාරයටත් ඒ වගේම පියාණන් වහන්සේ වෙන පීටර් වික්‍රමසිංහ පියාණන් වහන්සේටත් පී.බී. සයිමන් සිඤ්ඤෝ පින්වත් ඒ පියාණන් වහන්සේ ඇතුළු වර්ග පරම්පරාවේ මීගේ ඥාතීන් හැමදිනාටම මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දෙන්න. සාදුකාරයක්. හොඳයි, ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා දහම් පරිස්කාර පූජා කරලා දහම් පඬුරු පූජා කරලා ඒ තුලුණුත් මහා කුසල සම්භාරයක් මේ පින්වත් පිරිසත්පත් කරගත්තා. මේ සියලු කුසල සම්භාරයන් අනුමෝදන් වෙන්න මේ පිරිස වගේම තවත් පිරිසක් සාදුකාර දෙමින් පින් අනුමෝදන් වෙන සෑදී පැහැදී සිටිනවා. සදේවුලවට අධිපති සක්‍රදේවයන් වහන්සේ ප්‍රමුඛ දසරාජ විරෝධ විරූපාක්ෂ වෛස්සර සතරවරන් දිවි හාමුදුරුවන් වහන්සේලා ඒ වගේම සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජෝත්පයන් වහන්සේලා මහා බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේ සහම්පති බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේ ගටිකාර බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේ සියලුම බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලා අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජ්‍යයන් වහන්සේලා අටමස්ථාන සොළොස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා මහා විෂ්ණු කතරගම ශ්‍රී සුමන සමන්
ශ්‍රී විභීෂණ ඊශ්වර ගණපති නාථ දැඩිබුණ්ඩ ගම්බාර සිද්ධ පත්තිනි සරස්වති ත්‍යාකාන්ත මහලක්ෂ්මී වල්ලියම් භද්‍රකාලි මෑණියන් වහන්සේලා සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා බෝධි සම්භාර පුරණ බෝධිසත්ව දෙවි දේවතාවුන් වහන්සේලා රුක්‍ර දේවතාවුන් වහන්සේලා භූමාතු දේවතාවුන් වහන්සේලා සූර්ය දිව්‍ය රාජෝත්පයන් වහන්සේ විශ්වකර්ම දිව්‍ය රාජෝත්පයන් වහන්සේ පොළොව මහීකාතාවුන් වහන්සේ ඇතුළු සියලුම දිව්‍ය සමූහයා මෙන්ම මේ ගෘහය ආරක්ෂා කරගෙන සිටින ඒ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඒ වාගේම සියලුම පාරමිතා දම්පුරණ දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් කර ගනිත්වා දිව්‍යයසීසුරු බ්‍රහ්මයසීසුරු වර්ධිනී කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් අමහා මහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා පළමු කොට පින් අනුමෝදන් කරන දෙවියන්ට ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සද්ධා එත්තවචා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්බදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒ වාගේම නමින් ජන්මාන්තරගත වෙච්ච මීට මාසාත්‍රයකට පෙර මේ පරලෝකයේ අපගේ මෑණියන් වහන්සේ වෙන කුසුමා විජේසිංහ තුංග මෑණියන් වහන්සේ ආදරණීය පියාණන් වහන්සේ වෙන පීටර් වික්‍රමසිංහ පියාණන් වහන්සේ ඒ වාගේම තමන්ගේ ඥාති සම්බන්ධකම් පවත්වපු බී.පී. සයිමන් සිඤ්ඤෝ පියාණන් වහන්සේ ඇතුළු වරිග පරම්පරාවේ මේ ගිය පිරිස මේ පින් අනුමෝදන් කර ගනිත්වා මේ ධර්මයේ ශ්‍රවණය කරපු හැම දිනාගම නමින් මේ පරලෝ යන සියලු මේ ගිය ඥාතීන් මේ පින් අනුමෝදන් කර ගනිත්වා අපි සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනක් මේක ඒන ගමනේදී අපට මව් වෙච්ච පියා වෙච්ච සහෝදරයෙක් වෙච්ච ඥාති වෙච්ච ඇත්තෝ යම් සසරත වැරද්දක් නිසා පින් ගන්න තැන සිටින්න පුළුවන් එහෙම සිටින හැම මේ ගිය ඥාතින් මේ පින් අනුමෝදන් වෙත්වා රට දැය වෙනින් සේවය කර දීපිදුවා වූ රණවිරුවන්ටත් සුනාමි ව්‍යසනයෙන් ජල ගැලීම් වලින් නායයන් වලින් නොඑක් ආපදා වලින් මේ පරසියලු මිගිය ඥාතීන්ටත් ඔබ අප මෙන්ම සියලු අසල් වැසි ගම් වැසි නගර වැසි රට වැසි ලෝ වැසියන් නමින් මේ පරලෙන් සියලුම මිගිය ඥාතීන් මේ පින් අනුමෝදන් කර ගනිත්වා සැපයෙන් සැපයටපත් වෙත්වා කෙලවර උතුම් අමහා මහා නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරය දීලා පින් අනුමෝදන් කරන්ට ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. හොඳයි සුඛීව ජීවත් වෙන ඔබ හැමදෙනාම සම්මත ලෝකේ කරන කින රැකිරක්ෂා කටයුතු වෙත්නම් වෙළඳ ව්‍යාපාර කටයුතු වෙත්නම් ගොවි තැන්පත් කටයුතු වෙත්නම් තම තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත්නම් ඉදිරි අනාගතයේ ඉලක්ක කරන යහපත් දේවල් නැත්නම් ඒ සෑම සියලු යහපත් දෙයක්ම ධර්මානුකූල තමයි සිද්ධ කරගන්න මෙම උදාාරතර කුසල සම්භාරයේ මෙලවදීම මහත්ඵල මහානිසංසයක් වෙත්වා කුසල් දහම් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාර සිතකින් සිද්ධ කරමි සංකත පැත්තෙන් බැහැර වෙලා අසංක තත්වයට තමන්පත් කරගෙන මේ හැම දෙයකම තියෙන ශුන්‍ය භාවය දකිමින් අනිනිමිත්ත දකිමින් අප්‍රණිත භාවය තමා තුළින් දකිමින් ඒ ශුන්‍යත හේතෝ විමුක්තිය තමාගින් සම්බුද්ධිය තුළින් මතු කරගනිමින් අනිනිමිති හේතෝ විමුක්තිය තමන්ගේම සම්බුද්ධිය තුළින් මතු කරගනිමින් අප්‍රණිත හේතෝ විමුක්තිය තමන්ගේම සම්බුද්ධිය තුළින් මතු කරගනිමින් මේ ගෝර සසරේ තියෙන බය දකිමින් උතුම් නිර්වාණය සාක්ෂාත් කරගන්න සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න ඔබ හැම දිනාටමත් හේතු වාසනා වේවා. තමන්ගේ සියලුම යහපත් කටයුතු ධර්මානුකූලව සිද්ධ කරන්නට අෂ්ටලෝක ධර්මී ඉදිරියේ කම්පා නොවි දෙතිස් කුණපයන්ගේ සියලු ක්‍රියාකාරීත්වයන් ක්‍රියා විරහිත වී වාල්තලට මුසුන තාක්කල් ඒ යාම් ඉන් නිදුම් හිටුම් සතර ඉරියව්වකදීම තමන්ගේ සිත ධර්මයට හසුරුවා ගනිමින්
ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුළ ක්‍රියාත්මක වීම මරණ මංචකයේදී මරණ බියක් නොමැතිව ඒ හැම දෙයක්ම ඉදිරියේ අකම්පනීය තත්ත්වයෙන් ක්‍රියාත්මක වීම තම තමන් අදිෂ්ඨාන කරන්නා වූ නිර්වාණය තමාගේම බුද්ධිය තුළින් මත කරගන්න මේ උදාාරතර කුසල සම්භාරي හේතු වාසනා වේවා. අවසාන වශයෙන් දෙවියන්ටත් මිගේ ඥාතීන්ටත් ඔබ හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිමීසනගී වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් දෙන්න. අභිවාදන සීලිච්ච නිච්ඡං මජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti හිමිනා